නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. සදහවත් පින්වතුනි, අපි කොයි කවුරුත් ආසා කරන දෙයක් කරදර කංකටොළු නැති සැනසෙල්ලේ ගත කරන ජීවිතයක් අනේ අපටත් ලැබේවා කියන ප්‍රාර්ථනාව. සාමාන්‍යයෙන් මිනිස්සෙකුගේ ජීවිතේ එක වතාවක්වත් අනිවාර්යෙන් ওই හිතුවිල්ල ඇති වෙනවමයි. ඇත්තටම කියනවා නම් එක වතාවක් නෙමෙයි. මිනිස්සු සාමාන්‍යයෙන් ජීවිතේ දිනපතාම වගේ සිහි කරන එකයි. අපිට ප්‍රශ්න කංකටොළු නැතුව, කරදර නැතුව, උපද්‍රව නැතුව, පීඩා නැතුව අනේ සැනසෙල්ලේ ගත කරන්න ලැබේවා කියන අදහස. ඒ වගේමයි අපි අපේ ඥාතීන්ගේ, හිතවතුන්ගේ, අපි ආදරය කරන අයගේ කරදර පීඩා දුරු වෙලා අනේ අයට සැනසෙල්ල උදා වෙනවා නම් කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙම අද මේ ධර්ම දානමේ පින සිද්ධ කරන්නෙත් විදේශගතව සිටින පින්වත් අශෝක ප්‍රනාන්දු මහත්මයාට ඒ උද්ගත වෙලා තියෙන යම් මේ කරදර කංකටොළු උපද්‍රව ආදී ඇද්ද ඒ හැමදේම ඊටාම සාර්ථකව විසඳා ගැනීම පිණිස ගැටළු වලට සහනදායී පිළිතුරක් ඉක්මනින්ම ඇති වේවා කියන අදහසින් යුතුව අශෝක ප්‍රනාන්දු මහත්මයාගේ ආදරණීය බිරිඳ, ආදරණීය මව, ආදරණීය දියණිය, ඒ වගේම ආදරණීය සහෝදර සහෝදරියන් සෑම සියලු දෙනා ඒක රාසි වෙලයි උතුම් වූ ධර්ම දානමය පින්කම මේ විදිහට සිද්ධ කරන්න. පින්වතුනේ, ජීවිතයක කරදර හට ගැනීම, කංකටොළු හට ගැනීම කියන එක මේ මනුස්ස ලෝකයේ විතරක් දකින්න ලැබෙන එක නෙමෙයි. මේ සංසාර ගමන යනකොට මනුස්ස ලෝකෙට වඩා ඉහළ ලෝකවලත් හරියට කරදර කංකටොළු දුක්ගිනි හට ගැනීම තියෙනවා. එහෙම හටගත් අවස්ථාවක් ගැන ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කළා. ඒක උනේ තව්තිසා. දැන් තව්තිසා කියන්නේ අපි ඉන්නේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකයට සමීපෙන් තියෙනවා දිව්‍ය ලෝක. ඒවට කියනවා බුහුමස්ත දිව්‍ය ලෝක කියලා. රුක්ෂ දෙවිවරු, නොයෙක් තැන්වලට අධිග්‍රහිත දෙවිවරු කියලා අපි කියන්නේ. ඒ රුක්ෂ දේවතාවරු. ඊළඟට අධිග්‍රහිත දේවතාවරු කියන්නේ බුහුමස්ත. බුහුමස්ත දෙවිවරුන්ට ඉහළින් ඉන්නවා චාතුම් මහා රාජික දෙවිවරු. චාතුම් මහා රාජික දෙවිවරුන්ටත් ඉහළින් එන්න බොහොම දිව්‍ය ආනුභාවයෙන් යුක්ත දිව්‍ය පිරිසක් තව්තිසාවේ ඉන්නේ. තව්තිසාවේ එක් දේව පුත්‍රයෙකුට දිව්‍ය අප්සරාවියෝ 1000ක් හිටියා. ඒ දිව්‍ය අප්සරා පිරිවරත් එක්ක මේ දේව පුත්‍රයා දවසක් නන්දන කියන දිව්‍ය වනයට යනවා. ඒ නන්දන දිව්‍ය වනයේ පරසතු කියන සුවිශාල රුක්ෂය තියෙනවා. පරසතු රුක්ෂයේ ඒ කාලේ පරසතු මල් පිපිලා
දසත පරසතු මල් සුවඳ හමා යනවා. දිව්‍ය ලෝකෙ ලස්සනයි. දෙවිවරු ප්‍රීති ගොහෝසා කරනවා. දෙවරු නටනවා. දෙවරු ගයනවා. ඒ දෙවරුන්ගේ කටයුතු කර කර ඉද්දි මේ දෙවියාත් තමන්ගේ අප්සරාවියෝ 1000ත් එක්ක ඒ දෙව්ලොව නන්දන වනයේ මේ අත ඇවිදිමින් ගියා. එක් තැනක මේ දේවපුත්‍රයා වාඩි වුණා. දේවපුත්‍රයාව වට කරගෙන අර අප්සරාවියෝ 1000ක් දෙනා දේවපුත්‍රයාව සතුටු කිරීම පිණිස නොයෙක් දේ කළා. ඇතැම් දෙව්දූලා නැටුවා. ඇතැම් දෙව්දූලා ගැයුවා. ඇතැම් දෙව්දූලා දිව්‍ය වස්ත්‍ර මෙහිම උඩට අරගෙන ඒවා සෙලෙව්වා. ඇතැම් දෙව්දූලා ළඟට වෙලා මේ දෙවියාගේ ශරීරයේ පිරිමැද්දා. නොයෙක් දේ. මේ දේවල් අතරේ මේ දේවපුත්‍රයා තමන්ගේ දෑස් යුග හිමීට පියාගත්තා. එක පාර මේ දෙවියාට මහා තනිකමක් මහා පාළුවක් දැනී ගියා. ළඟ හිටපු අප්සරාවියෝ නෑ වගේ දැනුණා. ඇසරල බැලුවා. තිගැස්සිලා ඇසරුවා. ඇසරිනකොට එක්කෙනෙක්වත් පේන්නේ නෑ. තමන් ළඟ හිටපු නටපු ගයපු තමන් වටේ වාඩි වෙලා හිටපු තමන්ගේ ශරීරයේ පිරිමදිමින් හිටපු ඒ අප්සරාවියෝ කෝ? ඒ දෙවියා මේ අප්සරාවියෝ ගැන එක මොහොතකට හිතුවා මෙහෙම. මාගේ නැගණිවරු මට චුට්ටක් හැපිය වෙච්ච වෙලාවේ හැංගෙන්නේ නැති. මට කොලොප්පමට හැංගෙන්නේ නැති. මං හොයන්න ඕනෑලා. මේ දෙවිය පොඩ්ඩක් ඇවිදලා බැලුවා. නෑ. ඈලා මේ නන්දන වනේ ඉන්න බවක් පේන්නේ නෑ. එතකොට මේ දෙවියාට හිතුණා හදිසියවත් ඈලා ආයුෂ ඉවර වෙලා චුත වුණාවද්ද? අයියෝ චුත වුණා නම් ඈලා කොහෙද ගියේ? ඒ දෙවියා බලනවා චාතුම් මහරජගේ. එහි නෑ. ඒ දෙවිය බලනවා පොළොව වාසී දෙවියන් අතරේ. එහෙත් නෑ. ඒ දෙවිය බැලුවා මේ මනුස්ස ලෝකේ. මෙහෙත් නෑ. ඒ දෙවිය බැලුවා පෙරේතයෝ අතරේ. පෙරේත ලෝකෙත් නෑ. ඒ දෙවිය බැලුවා තිරිසන් අතරේ. එහෙත් නෑ. ඒ දෙවිය බැලුවා අසුරයෝ අතරේ. අසුරයෝ අතරෙත් නෑ. දැන් මේ දෙවියට බලන්න කියලා ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දෙවිය බලන්නවත් අකමැති. දකින්නවත් අකමැති. හිතන්නවත් අකමැති. දුක්ඛිත කඨෝර නිරය දෙසයි. දිව්‍ය නිරය දිහා බැලුවා. නිරය දිහා බලනකොට මීට මොහොතකට පෙර දිව්‍ය සලු වලින් සතුටු වුණ මීට මොහොතකට පෙර දිව්‍ය නෘත්‍යයෙන් දිව්‍ය ගායනයෙන් සතුටු වුණ දෙව්ලොවේ හමන දිව්‍යමය සුළඟෙන් සතුටු වුණ දෙව්ලොවේ තියෙන දිව්‍යමය පහසින් සතුටු වුණ ඒ දෙව්දූලා එක නිමේෂයකින් නිරේ ඉපදිලා නිරේ ගිනි දැල් අතරේ දිවෙනවා. දැන් එයාලාගේ ගත දැවටෙන්නේ සිනිඳු දිව්‍ය සලු නොවේ. දැන් අයලාගේ දිව්‍යමය ස්වභාවයක් අහලකවත් ගෑවි නෑ. දැන් එයාලා නිරිසත්තු එයාලා දැවෙනවා. පිටුතුනේ හිතන්ට ඒ දේවපුත්‍රයාට කොයි වගේ හැඟීමක් හටගන්න ඇතිද? පොයි කියලා හිතුණා. ඒ දෙවියා බලනවා ඇත්තෙන්ම මාගේ නැගෙනවරු ගොඩාක් කල් මගෙත් එක්ක එකට ජීවත් වෙලා ඈලා නොසිතූ අයුරින් මේ දෙව්ලොව අත්හැර ගියා. මටත් නොසිතූ අයුරින් මේ දෙව්ලොව අත්හැර යන්න වෙනවා. ඒ මා කරා මේ දෙව්ලොව අත්හැර යාම කියන එකෙන්ට තව කොපමණ කල් තිබේද? ඒ දෙවිය බැලුවා. බලනකොට ඒ දෙවියට දිව්‍ය ඥාණයෙන් පේනවා තමන්ට තියෙන්නේ තව දින 7ක් වගේ කෙටි කාලයක්. ඒ දින 7 ඇවෑමෙන් ඒ දෙවියට මේ දිව්‍ය ලෝකේ ඉන්න තියෙන ආයුෂ අවසන් වෙනවා. දෙව්ලොවේ පවතින්ට හැකියාවක් නැති විදිහට ඒ දෙවියට පහළට වැටෙන්න වෙනවා. කොහෙටද වැටෙන පහළ? ඒ දෙවියට යන්න සිද්ධ වෙන්නේ නිරයට. පින්වතුනි කාලේ නවත්තන්න බෑ. බාහිර පරිසරය වෙනස් කරන්න බෑ.
ගෙවි යන ආයුෂය නවත්තන්න බෑ. පිළියම් රහිත තැනක මේ දෙවියා හිර වුණා. ඒ දෙවියට තිබුණු දිව්‍ය ආනුභාවයෙන් ඒ දෙවියා දිව්‍ය සලු මැව්වට දෙවරු එහෙමනේ දෙවරුන්ගේ පිනට දිව්‍ය සලු මැවෙනවා. දෙවරුන්ගේ පිනට දිව්‍ය ආහාර මැවෙනවා. දෙවරුන්ගේ පිනට දිව්‍ය යානා මැවෙනවා. මේ මනුස්ස ලෝකේ වගේ මහන්සි වෙලා හම්බ කරලා හොයන්න ඕනේ නැහැ. පින විසින් ඒ දෙවියට ඒ සියල්ල ලබා දෙනවා. නමුත් ඒ දෙවියට කිසිම දිව්‍ය එර්ධියක් නැහැ තමන්ගේ ආයුෂය නවත්තන්න. ඒ දෙවියට බෑ තමන් වයසට යන එක නවත්තන්න. ඒ දෙවියට බෑ තමන්ගේ ජීවිතේ තොර වෙන එක නවත්තන්න. ඒ දෙවියන් අන්ත අසරණ වුණා. අන්ත අසරණ වෙච්චි ඒ දෙවියා අහෝ මා මේ දුක්ගින්නෙන් බේරාගන්නේ කවුද කියලා බලනකොට ඒ දෙවියාට පේනවා ඉරක් හඳක් වගේ බැබලි වැඩ ඉන්නවා. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර දෙව්රම් මහා විහෙරේ. රාත්‍රී 10ට විතර ඒ දේව පුත්‍රයා මුළු මහත් ජේතවනාරාමයේම ඒකාලෝක කරගෙන භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. ඒ දෙවියා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අහෝ මාහට හටගත්තා වූ දුක් තිබේ. ස්වාමීනි මාහට හට ගන්නටද දුක් තිබේ. ස්වාමීනි මේ දුක් සිහිපත් වෙන විට මගේ හදවත දවාගෙන යන වේදනාවක් පැමිණේ. ස්වාමීනි මාහට පිළිසරණ වනු මැනව. එතකොට භාග්‍යතුන් වහන්සේ දෙවියාට වදාලා දෙවිය නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා අවබෝධයට උවමනා කරන උතුම් ගුණධර්ම වන සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග වඩන්නේ නැතුව අකුසල් දුරු කිරීමටත් කුසල් වැඩිවීමටත් වීරිය කරන්නේ නැතුව නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරා ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන 6 සංවර කරන්නේ නැතුව නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා මේ හැම කෙලෙස් ගැටේකින්ම නිදහස් වෙන්නේ නැතුව දෙවිය සොත්තින් පස්සාමි පානිනං මේ සත්‍යයට වෙනත් සැපතක් නැත. වෙනත් සැපතක් මේ සත්‍යයට නැත කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට ඒ දෙවියා ඒ ධර්මය අවබෝධ කළා. ඒ දෙවියා සෝතාපන්න වුණා. ඒ දෙවියාට සතර අපායේ වැටෙයි කියලා තිබුණු බය සම්පූර්ණයෙන් නැතුව ගියා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වෙලා යලි තව්තිසා දෙව් බහුණට ගියේ. බලන්න පින්වතුනේ ජීවිතවල උද්ගත වෙන ප්‍රශ්නවලදී ජීවිතවල පැමිණෙන කංකටොළු වෙලදී අපට ගොඩාක් ඉහළින් ඉන්න තව්තිසාවේ දෙවිවරුන්ටත් පිහිටක් සැනසුමක් උනේ කවුරුන්ද? ඒ අපගේ මහා කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමයි. එක් අවස්ථාවක ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දීම ඉරට අධිග්‍රහිත දේවපුත්‍රයා වන සූර්ය දෙවිඳුන්ව රාහු කියන මහා බලවත් අසුරයා විසින් ඇල්ලුවා. මේ අසුරයා මේ දේවපුත්‍රයාව අල්ලාගෙන මේ දේවපුත්‍රයාට යන්න දෙන්නේ නැතුව රැඳෙව්වා. දැන් මේ දෙවියට ගැලවෙන්න බෑ. ගැලවෙන්න බැරිකොට මේ දෙවියාට එකපාර මතක් වුණා බුදුරජාණන් වහන්සේ. මේ දෙවියා භාග්‍යතුන් වහන්සේව මතක් කරගෙන කියනවා නමෝ තේ බුද්ධ වීරත්තු බුද්ධ වීරයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. විපමුතෝසි සබ්බති හැම ප්‍රශ්නයකින්ම මිදුණු මුනිදුන්හට මාගේ নমස්කාරය වේවා. සම්බාධ පටිපන්නොස්මි. අනේ ස්වාමීනි මට දැන් ලොකු ප්‍රශ්නයක් කංකටොළුවක් කරදරයක් ඇවිල්ලා. තස්ස මේ සරණං භව ස්වාමීනි මට පිහිටක් වනු මැනවි කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලා හිටියා වැඳ නමස්කාර කරලා. බුදුරජාණන් වහන්සේ මොහොතේම මේක දිව්‍ය ශ්‍රවණයෙන් අහනවා. දිව්‍ය ශ්‍රවණයෙන් ඒ ඇසූ අපගේ මහා කාරුණික ශාස්ත්‍රු රත්නය ඒ බුදුරජාණන් වහන්සේ රාහු අසුරේන්ද්‍රයාට ඇහෙන විදිහට ගාථාව දාලා තථාගතං අරහන්තං සූර්යෝ සරණං ගතෝ රාහු ඔය සූර්ය දේව පුත්‍රයා සරණ ගොස් සිටින්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේවයි. ඒ නිසා
වහාම අතහරින්න කිව්වා. බුදුරජාණන් වහන්සේලා ලෝකයට අනුකම්පා ඇති අයයි කිව්වා. තුන්ලෝකාග්‍ර මහා කාරුණිකයන් වහන්සේ ওই වචනේ ප්‍රකාශ කරනකොට රාහු අසුරේන්ද්‍රයාට දරාගන්න බැරුව ගියා. මුළු ශරීරයේ සලිත වෙලා ගියා. ඇඟේ ලොමු ඩහ ගැන්නුණා. සූර්ය දේව පුත්‍රයා ඉක්මනින් අත්හැරලා දාලා රාහු තමන්ගේ අසුරපුරයටම ගියා. බලන්න පින්වතුනේ, ඉරට අධිග්‍රහිතව ඉන්න දේව පුත්‍රයාටත් පිහිට උනේ බුදුරජාණන් වහන්සේ. ඔය වගේම අවස්ථාවක සඳට අධිග්‍රහිත චන්ද්‍ර දෙවියන්වත් රාහු අල්ලගත්ත වෙලාවේ බුදුරජාණන් වහන්සේ චන්ද්‍ර දෙව් පුතුටත් පිහිට වුණා. සඳට අධිග්‍රහිත දෙවියාටත් පිහිට උනේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ ඉරහඳ යට අපි ජීවත් වෙනවා. ඉරට අධිග්‍රහිත දෙවියාත් බුදුරජුන් සරණ ගියා නම්, සඳට අධිග්‍රහිත දෙවියාත් බුදුරජුන් සරණ ගියා නම්, මේ ඉරහඳ යට ඉන්න අපි සරණ යා යුත්තේ කාවද? බුදුරජාණන් වහන්සේ. මේ ඉරහඳ යට ඉන්න අපට පිහිටක් තියෙන්නේ කොතනද? බුදුරජාණන් වහන්සේ ළඟයි. හොඳට කාවද්දගත යුතු එක. බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන පිහිට, බුදුරජාණන් වහන්සේ සමීපයේ තියෙන පිළිසරණ මොකද්ද පින්වතුනේ? භාග්‍යතුන් වහන්සේ අපට ලබා දෙන දේ. ඒක තමයි පිළිසරණ. කුමක්ද පින්වතුනේ බුදුරජාණන් වහන්සේ අපට ලබා දෙන දේ? ඒට කියන්නේ ප්‍රඥාව කියලයි. කුමක්ද බුදුරජාණන් වහන්සේ අපට ලබා දෙන දේ? ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකේ තියෙන වටිනම දේ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් අහනවා, ස්වාමීනි, මේ සත්‍යයට තියෙන වටිනාම දේ මොකද්ද? කිංසුන් නරාණං රතන. බුදුරජාණන් වහන්සේ වදාලා, පඤ්ඤා නරාණං රතන. මේ සත්‍යයට තියෙන වටිනාම දේ ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව තමයි ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ. ඒ ප්‍රඥාවෙන් තමයි පින්වතුනේ ජීවිතේ කරදර කංකටොළු මැඩගෙන ජීවිතයට ශාන්තිය උදා කරගත හැක්කේ. ඒ ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාවෙන් කරදර කංකටොළු නැති සැනසෙල්ල සහිත සුව පහසුවෙන් ගත කරන ජීවිතයක් අපට උපදින්න පුළුවන්. ඒ ගැන බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක වදාළ අපේ පසේනදී කෝසල මහා රජුරවන්ට. කොසල් රජුරවන්ට ඒ කාරණේ වදාරන්නට හේතුනේ, කොසල් රජුරෝ කිසි විටක අපේක්ෂා නොකළ විදිහේ ප්‍රශ්නයක් එකපාර රජුරවන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වුණේ මෙහෙම. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ එදා කොසල් රජුරෝ යම් සුහද කතාවක දහම් කතාවක එළඹී සිටියා. ඒ ඉන්නකොට රාජපුරුෂයෙක් ඇවිල්ලා රජුරුවන්ගේ කනට කරලා පයින්ඩයක් කිව්වා. ඒ පයින්ඩේ මොකක්ද? දේවයිනි, අනේ හදිසියේම මල්ලිකා අගබිසවුන් වහන්සේ කාලක්‍රියා කළා කියන පණිවිඩේ කොසල් රජුරවන්ට ලැබෙනවා. රජුරු ඉතාම ආදරින් මල්ලිකා බිසවත් එක්ක හිටියේ. රජුරු අපේක්ෂා කළේ නෑ මල්ලිකා බිසවගේ මරණේ. නමුත් එකපාර රජුරුවන්ට නොඇසිය යුත්තක් අසන්ට වෙලා. මේක ඇහුණා විතරයි රජුරුවන්ට හරි වේදනාවක් හටගත්තා. ඇස්වල කඳුළු පිරුණා. නිකන් තමන් කොතනද ඉන්නේ කියලා වැටහෙන්නේ නැතුව ගියා. එහෙම ඔළුව පාතට හරවගෙන අපේක්ෂා රහිතව බිම බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මහරජුරවන්ට ඇහෙන්න බොහොම ලස්සන ගාථා 4ක් වදාලා. නසෝචනාය න පරිදේවනාය අත්තෝ අලබ්බෝ අපි අප්පකෝපී. ශෝක කරා කියලා, වැළපුණා කියලා මේ ජීවිතයට ලැබෙන අල්ප වූ හෝ අර්ථයක් නම් නැත. සෝචන්තමේ නං දුකිතං විදිත්වා පච්චත්තිකා අත්ත මනා භවಂತಿ.
ප්‍රශ්නයක් ඉදිරියේ ශෝක කරන කෙනාව දකිනකොට සතුරෝ සතුටු වෙනවා. ඒක තමයි සිද්ධ වෙන එකම එක දේ. යදාචකෝ පණ්ඩිතු ආපදාසු නවේදති අත්ථ විනිච්ඡයඤ්ඤු. තමන්ගේ ජීවිතයට ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් හොඳට නුවණින් කල්පනා කරන්නට දක්ෂ අර්ථ විනිශ්චයේ යෙදෙන කෙනා මේ ප්‍රශ්න ගැන තේරුම් ගන්නවා. මේ ප්‍රශ්න කංකටොළු උපද්‍රව අරුබුද මට විතරක් උරුමේවා නෙවෙයි. මේ ලෝකේ ජීවත් වෙන හැම දෙනාට ඒක උරුමයි. ප්‍රශ්න කියලා කියන්නේ සංසාරයට උරුම එකක්. කරදර කියලා කියන්නේ සංසාරයට උරුම එකක්. කංකටොළු කියලා කියන්නේ සංසාරයට උරුම එකක්. ඒ උරුම දේ ඉස්සරහා මං ඇදගෙන වැටුණා කියලා ඇති පළක් නෑ කියලා ඒ කෙනා දකිනවා. පච්චත්තිකාස්ස දුක්ඛිතා භවಂತಿ දිස්වා මුඛං අවිකාරං පුරාණං. නුවණැති කෙනා ජීවිතේ හොඳට අර්ථය මෙනෙහි කරලා ප්‍රශ්න ඉස්සරහා නොවැටි ඉන්නකොට එයාගේ නොවෙනස් මුහුණ දකින සතුරු ගොඩාක් දුකටපත් වෙනවා. මන්තේන ජප්පේන සුභාසිතේන අනුප්පදානේන පවේනියාවා. එනිසා නුවණැත්තා කටයුතු කරන්නේ ඕන ඔය ආකාරයටයි. තමන්ගේ ජීවිතයට කොයි තරම් ප්‍රශ්න ආවත් එයා කඩා වැටෙන්නේ. එයා ජීවිතයේ අර්ථය මන්ත්‍රණය කරනවා. මතුරන්න පටන් ගන්නවා. මේවා මට විතරක් උරුමේවා නෙමෙයි. මේක මේ ජීවිතයේ ස්වභාවයයි කියලා මතුරන්න පටන් ගන්නවා. ජප්පේන ජප කරන්න පටන් ගන්නවා. සුභාසිතේන එහෙම නැත්තම් තමන්ගේ ප්‍රශ්නය ගැන ගුණවත් උතුමන් මුණ ගැහිලා නැනවත් උතුමන් මුණ ගැහිලා කතා කරනවා. ස්වාමීනි මෙහෙම ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. ප්‍රශ්න කියන ඒවා ඔහොම තමයි ස්වාමීනි කලින් කලට හට ගන්නවා කියලා මන් දන්නවා. ස්වාමීනි මේ වගේ වෙලාවක මං කොයි වගේ විදිහට කටයුතු කිරීම හොඳද කියලා එයා සත්පුරුෂ උත්තමෙත් එක්ක කතා බහ කරනවා. එහෙම නැත්නම් අනුප්පදානේන පවේනියාවා. ගුණවත් උතුමන් හොයාගෙන ගිහිල්ලා ඒ උතුමන්ගේ සැපේ පිණිස ප්‍රශ්න කංකටොළු වලින් පීඩා නොවිඳින උතුමන්ට සැපේ පිණිස දම්පැන් පූජා කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ සොඳුරු අර්ථය ඔහු දම් පූජා කරනවා. අද මේ පින්වතුන්ලාත් ධර්ම දානමය පිනයි මේ සිද්ධ කරන්නේ. ඔය අයුරින් බුදුරජාණන් වහන්සේ වදාලා යථා යථා යත් ලභේත අත්තං තථා තථා තත් පරක්කමීය. ඔය විදිහට යම් යම් අයුරකින් කටයුතු කරද්දී අර්ථයක්ම උපදිනවා නම් ඒ අර්ථයක් උපදින දෙයක් කරන්නටමයි නුවණැති කෙනා උත්සාහවත් වෙන්නේ. තමන්ට කොච්චර ප්‍රශ්න තිබ්බත් අනර්ථවත් දෙයක් කරන්නට නුවණැති කවදාවත් පෙළඹෙන්නේ නැහැ. සචේ පජානීය අලබ්බනියෝ මයාච අඤ්ඤේස වායේස අත්ථෝ. ඇත්තෙන්ම නුවණැති කෙනෙක් දන්නවා නම් මේ ලෝකේ සසර ගමනක යන කෙනාට දුක්ගිනී කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ලැබෙන ඒවා කියලා. දුක්ගිනි වලින් නිදහස් වූ සසරක් කවදාවත් ලබන්නට නොහැකි බව ඒ කෙනා දන්නවා නම් එසේ දන්නා වූ නුවණැත්තා කවදාවත් ප්‍රශ්න ඉස්සරහා ශෝක කරන්නේ වැළපෙන්නේ නැත. අසෝචමානෝ අදිවාසයෙය්‍ය කම්මං දල්හං කින්ති
කරෝමි දානං. ගොඩාක් අමාරු ප්‍රශ්නයක් ඉස්සරහා වුණත් ඒ කෙනා කරන්නේ ඉවසන එකයි. එයා ඉවසනවා. කම්මන් දල්හං, මගේ කර්මය දැඩි නම් ගොඩක්. කින්ති කරෝමි දානන්තේ, මන් දැන් මොනවා කරන්නද? ඉවසනවා හැර. ආන්න එහෙම හිතලා ඉවසනවා. බලන්න බුදුරජාණන් වහන්සේ සියලු ප්‍රශ්නවලට උත්තරේ විදිහට පින්වතුනි ගාථා 4ක් කියා දීපු හැටි. මේ තමයි භාග්‍යතුන් වහන්සේගෙන් අපට ලැබෙන දේ, ප්‍රඥාව. ප්‍රශ්නයක් ඉදරහා කටයුතු කරන්න ඕනේ කොහොමද? ප්‍රශ්නයක් ඉස්සරහා ශක්තිමත් වෙන්නේ කොහොමද? ප්‍රශ්නේ දෙස බැලිය යුත්තේ කොහොමද? ඒ ඔක්කොම ප්‍රඥාවට අයිති එක. අපේ ජීවිතවලට ප්‍රශ්න එනකොට ගොඩක් වෙලාවට අපි ඒ මොහොතේ හටගන්න ප්‍රශ්නය ගැනම විතරක් හිතනවා. අපිට හිතෙනවා අපේ මට තියෙන ප්‍රශ්න කියලා. නමුත් අපි බලන්න දක්ෂ වුණොත් එහෙම පින්වතුනි, ප්‍රශ්න කියන ඒවා කොච්චර මේ ලෝකයේ පුරා පැතිරී තියෙන ඒවාද කියලා. අපිට අර ප්‍රශ්නේ මහා මෙරක් වගේ ලොකුවට පේන්නේ නැතුව යනවා. ඒ ප්‍රශ්නයට සවිමත්ව මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රශ්නයක් ඉස්සරහා ඇඬුවා, වැළපුණා, හේල්ලුවා කියලා ඒකට විසඳුමක් නැත්නම්, විසඳුමක් නැති තැනකට කිසිදු පියවරක් තියන්නේ නැතුව තමන්ට තමන්ගේ ජීවිතේ රැක ගන්න ලැබෙනවා. එයා අර්ථවත් දෙයකටම අවධානය යොමු කරනවා. ඒ අර්ථවත් දේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? සසරේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ කියා දීපු ධර්මයේ ජප කළ යුත්තේය. ඒ ධර්මයේ මැතිරිය යුත්තේය. ඒ ධර්මයේ දන්නා සත්පුරුෂ උත්තමයොත් එක්ක දහම් කතාවේ යෙදිය යුත්තේ. ඒකට තමයි කිව්වේ සුභාසිත අහන්න ඕන. ඒ බඳු ධර්මයේ දන්නා උතුමන් හොයාගෙන ගිහිලා ඒ උතුමන්ට දම්පැන් පූජා කළ යුත්තේය. මේ වගේ ඒවාගින්, එහෙම නැත්නම් සෑරජුන් වැඳීමෙන්, බෝධීන් වහන්සේ වැඳීමෙන්, පිරිත් කීමෙන්, යම් ඒ අර්ථවත් දේක නියැලීමෙන් යතා යතා යත් ලබේත අත්තං, යම් යම් විදිහකට කටයුතු කරද්දී අර්ථයක් උපදිනවා නම් තථා තථා තත්ත පරක්කමෙය, ඒ උදෙසාම කටයුතු කළ යුතුයි. එහෙමයි අපි ජීවිතය හදගත යුත්තේ. පින්වතුනි, එහෙම ජීවිතය හදාගන්න ඕන කියන දැක්මට කියනවා ප්‍රඥාව කියලා. ඒ නිසා ජීවිතවලට කරදර කංකටොළු පැමිණෙද්දී හොඳට මතක තියාගන්න, ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින්මයි අපි මේ ප්‍රශ්නයට පිළිතුර හොයාගත යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ප්‍රශ්නයට පිළිතුරක් තියෙනවාමයි. ඇයි හේතුව? සියලු ප්‍රශ්න විසඳාගත් බුදුරජාණන් වහන්සේ ඒ සියලු ප්‍රශ්න විසඳා ගැනීම පිණිස දහම් දෙසද්දී සියලු ප්‍රශ්න විසඳාගත් පිරිසක් බිහි වුණා. එහෙනම් ප්‍රශ්න හැම එකකටම විසඳුම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවමයි. හැබැයි අපි හොයන්න ඕන. ඒ හැවීම තුලින් තමයි අපිට අපේ ප්‍රශ්නෙට විසඳුම සකස් කර ගන්නට පුළුවන්කම උදා වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය යලි යලිත් ශ්‍රවණය කිරීම කියන එක ජීවිතේ ප්‍රශ්න විසඳීම පිණිස තියෙන හොඳම වැඩපිළිවෙලයි. හොඳම වැඩපිළිවෙල. ජීවිතවල ප්‍රශ්න අඩු කරගන්න තියෙන හොඳම දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගොඩාක් ශ්‍රවණය කිරීම. පින්වතුන්ලාට ඒ සඳහා ගොඩක් අවකාශ දැන් උදා වෙලා තියෙනවා. ඒ අවකාශ වලින් ඔබ ඵල ප්‍රයෝජන ගන්න දක්ෂ නම් අවකාශ ගොඩාක් තියෙනවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ උනන්දුව නිසා, කැපවීම නිසා ධර්මය ඇසීමට ගොඩාක් පසුබිම් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ පසුබිම් වලින් ඵල ප්‍රයෝජන අරගන්නට අද මේ ධර්ම දානමේ පින සිද්ධ කරන පින්වතුන්ලට නම් ගොඩාක් සතුට වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ යම් මේ කරදර කංකටොළු උද්ගත වෙලා තියෙන වෙලාවක ඔබ කරන්න කල්පනා කළේ ධර්ම දාණය. මේ ධර්ම දේශනාව අහලා කී දෙනෙක්ගේ ප්‍රශ්න විසඳෙවිද? මේ ධර්ම දේශනාව අහනකොට ප්‍රශ්නේ විසඳා ගැනීම පිණිස මං අඩු ගානේ ඉවසිය යුතුයි කියන තැනට හරි යම් කෙනෙක් එනවා නම් ඒ කෙනාට සැනසුමක් නෙවෙයිද? සැනසුමක්. ඒ සැනසුම යම් කිසි කෙනෙක් ලබනකොට අද ධර්ම දානය කරපු පින්වතුන්ලා ඒ සැනසුමේ කොටස්කාරයෝ.
ඒ සැනසුමේ ප්‍රධාන කොටස්කාරය. එනිසා පින්වතුන්ලා ගොඩාක් සතුටු වෙන්න. ලෞතර බුදුරජාණන් වහන්සේගේ සමීපයේ ඇතෙන් කරුණු කාරණා විසදිච්ච ආකාරය හරි පුදුම සහගතයි පින්වතුනි. ප්‍රශ්න විසඳීම පිණිස අපේ ජීවිතය තුළේ තියෙන ගුණධර්ම කොච්චර බලපානවාද කියන එක අද මේ කියා දෙන ජාතක පුවතින් හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ ජාතක කතාවේ නම කන්දවත්ත ජාතකය. කන්දවත්ත ජාතකය කියලා කියන්නේ කන්ද පිරිත වදාරන්න හේතු වෙච්ච කතාව. අපේ භාග්‍යතුන් වහන්සේ සෙවන් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ජේතවනාරාමේ ගිනිහල්ගේ ඉදිරියේ එක්තරා භික්ෂුවක් දි รา ගියපු දර කොටයක් පළමින් හිටියා. මේ දර කොටේ පළමින් ඉන්නකොට ඒ දර කොටේ ඇඟවිලා හිටපු විසඝෝර සර්පෙක් පැමිණිලා අර භික්ෂුවගේ පාදයට දෂ්ට කළා. ගොඩාක් විස සහිත සර්පෙක්. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේ වැඩි වෙලා හිටියේනේ එහිම අපවත් වුණා. දර පළමින් හිටපු භික්ෂුන් වහන්සේ නමක් අයියෝ සර්පෙක් දෂ්ට කරාලා මෙහෙම අපවත් වුණා නේද කියන කතා බහ භික්ෂුන් වහන්සේලාගේ අතරේ පැතිරී ගිහිල්ලා එදා ධම්සභා මණ්ඩපයට රැස් වෙච්ච භික්ෂුන් වහන්සේලාත් මේ දර පළමින් හිටපු භික්ෂුවගේ අපවත් වීම ගැනමයි කතා කර කර හිටියේ. ওই වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කළා. එහි වැඩම කරපු බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි ඔබ කිනම් කතාවකින් පසු වුණාද? භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි ඔය භික්ෂුව සතර සර්පරාජ කුලවලට මෙත්සිතම පතුරවාගෙන වාසය කළා නම් එහෙම මෙත්සිත පතුරවාගෙන වාසය කිරීම ඔහු තුල පැවතුණා නම් ඔහුට සර්පයා දෂ්ට කරන්නේ. මහණෙනි බුදුවරු පහළ නොවූ කාලේ හිටපු පැරණි තාපසවරු පවා සර්පරාජ කුලයන් හතරට මෙත්සිත පතුරා සර්පරාජ කුලයන් නිසා වෙන්න ඉඩ තිබුණු උපද්‍රවයන්ගෙන් නිදහස් වුණා කියලා බුදුරජාණන් වහන්සේ අතීත පුවතක් ගැන යම් කරුණක් භික්ෂුන්ට හෙළිදරව් කළා. එතකොට භික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අතීතයේ හිටපු ඒ බ්‍රාහ්මණවරු පවා සර්පයන්ගෙන් උවදුරු වෙන්න නොදී තමන්ගේ ජීවිතේ රැකගත්ත ඒ පුවත් අපි දැනගන්න සතුටුයි. ස්වාමීනි අපට කියා දෙනසේක්වා කියලා ඉල්ලුවා. ඔන්න ඔය මොහොතේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ කන්දවත්ත ජාතකයේ වදාළේ. ගොඩාක් ඉස්සර කාලේ බ්‍රහ්මදත්ත කියලා රජෙක් බරණැස රාජ්‍ය විචාරමින් හිටියා. ওই කාලේ අපේ මහා බෝධිසත්වෝ කසී රටේ බ්‍රාහ්මණ පවුලක ඉපදිලා පිළිවෙලින් වයස මුහු කරා ගියාට පස්සේ මේ කාම සම්පත්තියේ තියෙන નિසරුභාවය දැකලා කාමයේ අත්හැරලා ඍෂි පැවිද්දෙන් හිමාලයේ පැවිදි වුණා. ධ්‍යාන සමාපatti අභිඥා ආදී උපදවාගෙන බොහෝම සුවසේ ගංගානම් ගඟ අසබඩ කුටියක වාසය කළා. මේ බෝසත් තාපසයන්ගෙන් උපකාර ලබා ගැනීම පිණිස මෙහි පැමිණිච්ච ඇතැන් ඈයෝ බෝසත් තාපසින් වහන්සේ ළඟ මහාන වෙන්න කල්පනා කළා ඍෂි පැවිද්දෙන්. ඉතින් ටික කාලයක් ගත වෙනකොට සෑහෙන ගෝල බාලයෝ පිරිසක් මේ බෝධිසත්වයන්ට හැදුනා. දැන් අර ගංගානම් ගඟ අයිනට වෙන්න බෝධිසත්වයන් වහන්සේ කුටිය වෙනුවට මහා විශාල ආශ්‍රමයක් බිහි වුණා. මේකේ දැන් තාපසින් වහන්සේලා සෑහෙන ප්‍රමාණයක් වාසය කරනවා. ওই කාලේ මේ ගංගානම් ගඟේ යුරු ප්‍රදේශයට වෙන්න নানা ප්‍රකාරයෙන් යුක්ත සර්පයෝ ගොඩාක් හිටියා. සෑහෙන සර්පයෝ පිරිසක්. ඉතින් මේ තාපසින් වහන්සේලාට මේ සර්පයෝන්ගෙන් සෑහෙන්න කරදර සිද්ධ වුණා. ගොඩාක් කරදර ජීවිතාන්තර. බොහෝ සෙයින්ම ඍෂිවරු මිය ගියේ සර්පයෝ දෂ්ට කරලමයි. ඉතින් මේ සර්පයෝ දෂ්ට කරන කාරණාව බෝධිසත්වයන් වහන්සේ දැනගත්තට පස්සේ බෝධිසත්ව ඍෂීන් වහන්සේ ඒ ප්‍රදේශයේම හිටපු සියලුම තාපසවරු තමන්ගේ ශිෂ්‍ය පිරිස කැඳෙව්වා. කැඳවලා මෙන්න මෙහෙම අවවාදයක් කළා. තාපසවරුනි ඔබ සර්පරාජ කුල හතරට මෙත්සිත පතුරවලා තිබුණා නම් ඔය සර්පයන්ගේ දෂ්ට කිරීමට ඔබ කිසිසේත් ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන් පටන් ඔබ සතර සර්පරාජ කුලවලට මෙත්සිත පතුරවන්න පටන් ගන්න ඕනේ. මෙත්සිත පැතිරවීම මෙන්න මේ විදිහට සිද්ධ කරන්නට
මෙත්සිත පැතිරවීමට ඔබ මේ පිළිවෙල පාවිච්චි කරන්නට කියලා එදා බෝධිසත්වයන් වහන්සේ කියලා දුන්නා පිළිවෙලක්. මොකක්ද ඒ පිළිවෙල? විරූපක්කේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ ශබ්භ්‍යා පුත්තේහි මේ මෙත්තං මෙත්තං කන්හා ගෝතමකේහිච. විරූපාක්ෂ සර්පරාජ කුලයට මාගේ මෙත්සිත වේවා. ඒරාපත සර්පරාජ කුලයට මාගේ මෙත්සිත වේවා. චබ්භ්‍යා පුත්ත සර්පරාජ කුලයට මාගේ මෙත්සිත වේවා. කන්හා ගෝතමක සර්පරාජ කුලයට මාගේ මෙත්සිත වේවා. මෙහෙම සර්පරාජ කුල, මේක මේ තිරිසන් යෝනියේ සර්පය අතරේ තියෙන විශේෂ එකක් අපි නොදන්න එක වැදගත් කාරණාවන්නේ. සර්පයෝ ගැන සාමාන්‍යයෙන් අපේ ඔය නොයෙකුත් සර්පයන් සම්බන්ධයෙන් තියෙන විද්‍යාඥයෝ ලියපු පොත්පත් කියවොත් එහෙම උවාගේ එක එක සර්පයන්ගේ නම් තියෙයි, උන්ගේ දල පිහිටලා තියෙන හැටි තියෙයි, නානාවිධ කතන්දර තියෙන්නේ නැද්ද? උන්ගේ විසේ මාත්‍රාව ගැන තියෙයි, උන් දෂ්ට කළොත් එහෙම විසඳවන්න කොච්චරක් වෙලා යනවද කියලා තියෙයි. උන් දෂ්ට කරාට පස්සේ කොයි කොයි විදිහටද අපේ ශරීර අඩපණ වෙන්නේ කියලා තියෙයි. ඔය වගේ නානාවිධ කතා තිබුණාට මේ කතාව බහලා තියෙනවද ඒ බඳු පොත්පත්වල? සර්ප රාජ කුල තියෙනවා. ඒ සර්ප රාජ කුල සර්පයන්ගේ පැවැත්ම පිණිස මූලික වෙනවා. සර්පයන්ගේ කටයුතු පිණිස මූලික වෙනවා. මේවා අපි නොදන්නා දේවල්. එදා බෝධිසත්ව ඍෂීන් වහන්සේ කියනවා මෙන්න මේ සර්ප රාජ කුලවලට මෙත්සිත පතුරවන්න විරූපාක්ෂ ඒරාපත චබ්භ්‍යා පුත්ත කන්හා ගෝතමක කියන මේ කුලවලට ඊළඟට මෙත්සිත මෙහෙමත් පතුරවන්නට අපාදකේහි මේ මෙත්තං මෙත්තං දිපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ පා කිසිවක් නැති සියලු සතුන් හට මාගේ මෙත්සිත වේවා. දෙපා ඇති සියලු සතුන් හට මාගේ මෙත්සිත වේවා. පා හතරක් ඇති සියලු සතුන් හට මාගේ මෙත්සිත වේවා. බොහෝ පා ඇති සතුන් හට මාගේ මෙත්සිත වේවා. ඔය විදිහට හැම සතෙක් ගැනම මෙත්සිතම පතුරවන්න කිව්වා. මාමං අපාදකෝ හිංසී මාමං හිංසී දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසී මාමං හිංසි බහුප්පදෝ. පාද රහිත කිසිම සතෙක් මාහට හිංසා නොකරේවා. දෙපා ඇති කිසිම සතෙක් මාහට හිංසා නොකරේවා. පා හතරක් ඇති කිසිම සතෙක් මාහට හිංසා නොකරේවා. බොහෝ පාද ඇති කිසිම සතෙක් මාහට හිංසා නොකරේවා. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ බුතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාප මාගමා. ලොවේ සියලූම සත්වයෝ ලොවේ පණ ඇති සියල්ලු ලොවේ ඉපදී සිටින්නා වූ යම්තාක් වූ සත්වයෝ සියල්ලෝ යහපත දකිත්වා කිසිම දුකකට පත් නොවෙත්වා. බලන්න මේ වගේ අර්ථ. ඊළඟට සිහි කළා මෙන්න මෙහෙම අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ. ඒ වුණාට ලෞතර බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණ ඇති සේක්මය. නවලෝකෝත්තර සද්ධර්මයේද අප්‍රමාණ ගුණ ඇති සේක්මය. ආර්ය සංගරුවනද අප්‍රමාණ ගුණ ඇති සේක්මය. පමානවන්තානි සිරින් සපානී අහිවිච්චිකා සතපදි උන්නානාභි සරභූ මූසිකා. අනෙක් සියලූම සත්වයෝ අරගත්තොත් සර්පයෝ ගෝනුස්සෝ පත්තෑයෝ මකුළුවෝ හිකැනැල්ලෝ මීයෝ ආදී මේ හැම සත්වයෙක්ම කෙලෙස් වලින් සීමාවකට පත් වෙලා දැන් මම කතා මේ රක්ඛා මං ආරක්ෂාව කළා. ආරක්ෂාව කියලා කිව්වේ මොකද්ද? මේ පිරිත. මේ පිරිත තමයි ආරක්ෂාව. පිරිතට කියනවා රක්ඛා ආරක්ෂාව. කතා මේ පරිත්තා මං පිරිතත් කළා. මේ පිරිත වෙනුවෙන් කියනවා ආරක්ෂාව. ඒ වගේම පිරිත. පටික්කමන්තු භූතානි ඒ සියලු සත්වයෝ මගේ ජීවිතයට උවදුරු කිරීමෙන් බැහැර වේවා. සෝහන් නමෝ භගවතු හේතුව
මං අප්‍රමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති මේ ලෝකයට පහළ වුණ සත්බුදුරජාණන් වහන්සේලාට මම සාදරයෙන් නමස්කාර කරනවා කියලා ඒ නමස්කාරය සිදු කළා. දැන් මේ මෙතන සත්බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේ බෝධිසත්වයෝනේ. බෝධිසත්වයන් වහන්සේ සත්බුදුවරු කියලා හැඳින්වුනේ කාවද? පුස්ස විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කෝනාගමන කාශ්‍යප කියන ඒ සත්බුදුවරයන් වහන්සේලා. ඒ සත්බුදුවරයන් වහන්සේලාට මම නමස්කාර කරනවා කියලා ආන් එහෙම නමස්කාර කරන්ට කියලා සිහි කළා. එතකොට බලන්න පින්වතුනි, ප්‍රශ්න කංකටොළු පැමිණෙනකොට අතීතයේ ආරක්ෂාව පිණිස පිරිත මුලට අරගෙන තියෙනවා. ඊළඟට ගුණය මුලට අරගෙන තියෙනවා. මෙත්සිත මුලට අරගෙන තියෙනවා. ඊළඟට තෙරුවන මුලට අරගෙන තියෙනවා. එතනින් තමයි අපිට හිතාගන්න බැරි ප්‍රශ්න හිතාගන්න බැරි විදිහට විසඳෙන්නේ. දැන් බලන්න, කෙනෙක් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ නැහැනේ මේ වගේ ක්‍රමවේදයක් තුලින් ප්‍රශ්න විසඳෙයි කියලා. මේ වගේ ක්‍රමවේදයකින් ප්‍රශ්න විසඳෙයි කියලා සාමාන්‍ය කෙනෙකුට ගෝචර වෙන්නේ. ඒ නිසානේ මිනිස්සු කියන්නේ විසගහෝර සර්පයා දැක නැර මෝඩයා කියලා. සර්පයෙක් දැක්කොත් එහෙම ඒ සර්පයා මේ හැංගෙන්න කලින් කොහෙට හරි රිංග ගන්න කලින් දැක ගමු මරාපන් කියනවා. ඇයි හිතන්නේ ඉන්නේ උන් මරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. ප්‍රශ්නේ විසඳෙනවා කියලා හිතලා තව ප්‍රශ්න හැදෙන වැඩපිළිවෙලකට එයා පයින්නේ. ප්‍රශ්න හැදෙන වැඩපිළිවෙල කියලා කියන්නේ ප්‍රාණඝාතය නිසා ආයෙ වැටෙන්නේ කොහාටද? දුක්ඛිත සසරට. හැබැයි මෙත්සිත නිසා සසරින් නිදහස් වෙනවා. සරණ නිසා සසරින් නිදහස් වෙනවා. ගුණේ නිසා සසරින් නිදහස් වෙනවා. නුවණැත්තන්ගේ ඇසුර නිසා සසරින් නිදහස් වෙනවා. ඒ නිසා පින්වතුනි, ප්‍රශ්න වලට හරි විසඳුම කරා යන පිළිවෙලත් ඒ පිළිවෙලින් ලබන විසඳුමත් මේ ඔක්කොම ටික හරියටම තියෙන්නේ කොතනද? බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුල. ඒ නිසා තමන්ගේ ජීවිතේට යම් මේ කංකටොළු උද්ගත වෙනකොට ඒ කංකටොළු ඉස්සරහා නොසැලී ඉන්න ඔබ කැමති නම් ප්‍රශ්න උද්ගත වෙන්න පෙරම ඔබ ගොඩාක් ධර්මය අහන්න හුරු වෙන්න. පිරිත් කියන්න හුරු වෙන්න. නිතර සරණ යන්න හුරු වෙන්න. මෛත්‍රිය හුරු වෙන්න. මේ දේවල් තමයි පින්වතුනි ජීවිතේට පිහිට. මේ දේවල් තමයි ජීවිතේට සරණ. මේ දේවල් වලින් තමයි ජීවිතේට හැබෑ සැනසුමක් උදා වෙන්නේ. මේ දේවල් ලෝකයට දේශනා කොට වදාළේ ලෝකයේ අත්හැඹුලක්සේ අවබෝධ කොට වදාළ මහා අනුකම්පාවෙන් ලෝකයට සද්ධර්මයේ දේශනා කළ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සොඳුරු සදහම් පද හොඳට සිත්හිලාගෙන අපි කොයි කාටත් අපේ ජීවිත සැනසෙල්ලේම ගත කරන්න ලැබෙත්වා. උවදුරු රහිතව ජීවිතය ගත කරන්නට මේ කන්ද පිරිත ආදී පිරිත් ධර්මයන්ගෙන් සලසා ගන්නා ආරක්ෂාවද අපි කොයි කාටත් අපේ ජීවිතයට සලසා ගන්නට ලැබේවා. විශේෂයෙන් අද දවසේ සිදු කළා වූ මේ ධර්ම දානමය පින විදේශගතව සිටින පින්වත් අශෝක ප්‍රනාන්දු මහත්මයාට මේ වෙනකොට උද්ගත වී ඇති සියලුම කරදර පීඩා දුරු වී ඒ ගැටලු වලට සහනදායී පිළිතුරක් ලබාගෙන තමන්ගේ ජීවිතේ සැනසෙල්ලේ ගත කිරීම පිණිසම මේ ධර්ම දාණය ඒකාන්ත කොට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවල් අප කොයි කාටත් දෙවියෝ නොඅඩුව සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු.
අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. විදේශගතව සිටින පින්වත් අශෝක ප්‍රනාන්දු මහත්මයාටත් මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. මේ මහත්මයාගේ පවුලේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා පින්වතුන්ලගේ ජීවිත මේ ධර්ම දානමේ පිනේ අනුහසින් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. කරදර බාධා යම් තාක් ඇද්ද සියල්ල දුරු වෙලා සැනසෙල්ලේම තමන්ගේ ජීවිත ගත කරන්නට පින්වතුන් හැම දෙනාට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. අද ධර්ම දානයන් සිදු කළා වූ ඒ අශෝක ප්‍රනාන්දු මහත්මයාත් පවුලේ සියලු දෙනාත් නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම ඥාතීන් සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද මේ රැස් වූ ධර්ම දානමය පින අශෝක ප්‍රනාන්දු මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා, දීර්ඝායුෂ ලබත්වා, කරදර බාධා වලින් තොරව තමන්ගේ ජීවිත සැනසෙල්ලේ ගත කරන්නට ලැබෙත්වා. රැකිරක්ෂා ව්‍යාපාර ආදිය දියුණු කරගෙන සාර්ථක කරගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථක කරගෙන පින්වතුන්ලාට සුවසේ දිවි ගෙවන්නටත් සුවසේ පින් රැස් කරගන්නටත් සුවසේ ධහමේ හැසිරෙන්නටත් සියලු ආකාර අවකාශ සැදෙත්වා. මේ ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.